දරුවනි අපි මීළඟට සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නේ 9 වෙනි ප්‍රශ්නය 2016 9 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය ඊටාම නිර්මාණශීලී ප්‍රශ්නයක්. ද්‍රව ප්‍රසාරණය, ඒ වගේම ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය, ඒ වගේම තාපධාරිතාව, විශිෂ්ට තාපධාරිතාව, විද්‍යුතය මිශ්‍ර වෙච්ච ඊටාම හොඳ මට්ටමේ නිර්මාණශීලී ගැටලුවක් තමයි මෙන්න මේ ගැටලුව. මේකද කියනවා බඳුනක් තුල දබා ඇති ද්‍රවයක දෘශ්‍ය සහ සත්‍ය ප්‍රසාරණතා අතර සම්බන්ධය ලියන්න. දෘශ්‍ය සහ සත්‍ය ප්‍රසාරණතා අතර සම්බන්ධය ලියන්න. බඳුනක ද්‍රවයකින් V පරිමාවක් දමා එම පද්ධතියේ උෂ්ණත්වය බඳුනක් තුල දමා ඇති ද්‍රවයක දෘශ්‍ය සහ සත්‍ය ප්‍රසාරණතා අතර සම්බන්ධය ලියන්න. බඳුනක ද්‍රවයකින් V පරිමාවක් දමා එම පද්ධතියේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවූ විට ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය Va, සත්‍ය ප්‍රසාරණය Vr පිළිවෙලින් Va සමානයි V gamma r delta t සහ Vr V gamma r delta theta මගින් දැක්වේ. මෙහි gamma a සහ gamma r යනු පිළිවෙලින් ද්‍රවයේ දෘශ්‍ය සහ සත්‍ය පරිමා ප්‍රසාරණ සංගුණක වේ. හරි? දෘශ්‍ය සහ සත්‍ය පරිමා ප්‍රසාරණ සංගුණක වේ. රේඛීය ප්‍රසාරණතා සංගුණක කියන්නේ ඇල්ෆා දෙක වැඩි කිරීම 10 ඍණ 5 සෙල්සියස් අංශකයට වන ඒකාකාර සිලින්ඩ්‍රාකාර ලෝහ බඳුනක් තුළට සත්‍ය පරිමා ප්‍රසාරණතා සංගුණකය දෙක වැඩි කිරීම 10 ඍණ 4 සෙල්සියස් අංශකයට වන ද්‍රවයකින් ඝන සෙන්ටිමීටර් 120ක පරිමාවක් පුරවා ඇත. පද්ධතියේ උෂ්ණත්වය 30 සිට 60 දක්වා ඉහළ නැංවූ විට ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය සහ දෘශ්‍ය ප්‍රසාරණය ගණනය කරන්න. මෙම සිලින්ඩ්‍රාකාර බඳුනේ පතුරේ වර්ගඵලය සෙල්සියස් අංශක 30 දී 12 වර්ග සෙන්ටිමීටර නම් 60 සෙල්සියස් දී බඳුන තුළ ඇති ද්‍රවයේ උස ගණනය කරන්න. ඉතාම නිර්මාණශීලී ප්‍රශ්නයක්. මේකේ වර්ගඵලයේ පරිමාවත් සම්බන්ධ වෙලා තියෙනවා. බලමු. පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට 60 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය ගණනය කරන්න. පද්ධතියේ උෂ්ණත්වය 30 සිට බඳුනේ තාපධාරිතාව මෙන්න මෙච්චරයි. ද්‍රවයේ ඝනත්වයේ විශිෂ්ට තාපධාරිතාව දීලා තියෙනවා. පද්ධතිය රත් කිරීම සඳහා වෝල්ට් 230 1 කිලෝවෝල්ට් ලෙස ප්‍රමාණය කරන ලද තාපන දඟරයක් භාවිත කරනු ලැබේ. පරිසරය සමග තාප හෝමාරුවක් සිදුවන්නේ යයි උපකල්පනය කර පද්ධතියේ උෂ්ණත්වය 30 සිට 60 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය කාලය ගණනය කරන්න. 30 සිට 60 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය කාලය ගණනය කරන්න. හරි. අපි ඉදිරියට යමු බලන්න. රයිට්. තාපන දඟරයේ ප්‍රතිරෝධය ගණනය කරන්න සැපයුම් වෝල්ටීයතාව වෝල්ට් 200 දක්වා පහළ බැති විට පද්ධතියේ ඉහත උෂ්ණත්ව නැග්මම 30 සිට 60 දක්වා ලබා දීමට දඟරයට අවශ්‍ය කාලය ගණනය කරන්න. තාපය දඟරය නියමිත වෝල්ටීයතාවයෙන් ක්‍රියා කරන විට ද්‍රව්‍ය එහි තාපාංකයේදී මුළුමනින්ම වාෂ්පීකරණයට ගතවන කාලය ගණනය කරන්න. ද්‍රව්‍යයේ වාෂ්පීකරණයේ විශිෂ්ට කුප්පදාපය මෙන්න මෙච්චරක් කියලා දීලා තියෙනවා. හරි. අපි ඉදිරියට යමු බලන්න. හරි. මම මෙතනදී ඔබට මේ කොටසට එන්න ඉස්සරලා පොඩ්ඩක් දේවල් ටිකක් කියලා දෙන්න. අපි රේඛීය ප්‍රසාරණය ගත්තොත් එහෙම අපි දන්නවා මෙන්න මෙහෙම. ඩෙල්ටා L සමානයි L naught alpha delta theta කියන. යම්කිසි රේඛීය වස්තුවක ආරම්භක දිග L naught නම් මෙයාගේ රේඛීය ප්‍රසාරණතා සංගුණකයේ ඇල්ෆා නම් උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා ප්‍රමාණයක් වුණොත්, ඒ කියන්නේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් වෙනස් වුණොත්, ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වුණොත් දිග වැඩි වෙනවා, උෂ්ණත්වය අඩු වුණොත් දිග අඩු වෙනවා. අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා L සමාන L naught alpha delta theta කියලා. එතකොට මේකෙදී ඔබට
L නෝට් කියලා කියනවා අපි ආරම්භක දිග ඇල්ෆා කියලා කියනවා රේඛීය ප්‍රසාරණතා සංගුණකය ඩෙල්ටා ටීටා කියලා කියනවා උෂ්ණත්ව වෙනස. හරි. එතකොට අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන පොයින්ට් එකක් තමයි මෙන්න මේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය අපිට සෙල්සියස් අංශකයට දුන්නා. කෙල්විනයට දුන්නත් මෙයාගයන් දෙක සමානයි. පැහැදිලිද? මෙන්න මේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය ඇල්ෆාගේ සෙල්සියස් අංශකයට දුන්නත් කෙල්විනයට දුන්නත් සමානයි. මේකෙන් අදහස් වෙන්නේ නැහැ සෙල්සියසුයි කෙල්විනුයි සමානයි කියලා. සෙල්සියස් සහ කෙල්වින් වෙනස්. හැබැයි මම රේඛීය ප්‍රසාරණතා සංගුණකය ඒ වගේම ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතා සංගුණකය පරිමා ප්‍රසාරණතා සංගුණකය හොයද්දී අපි සෙල්සියස් අංශකයට කියලා අපි ගණනය කරත් කෙල්විනයට කියලා ගණනය කරත් ලැබෙන පිළිතුර එකම අගය. මේකදී පැහැදිලිව මතක තියාගන්න මම මේ සෙල්සියස් අංශක සහ කෙල්වින් සමානයි කියලා කොහෙවත් කියලා නැහැ. සෙල්සියස් අංශකයට සහ කෙල්වින් කියලා දෙන්නේ කොහෙවත් සමාන නැහැ. හරි. අපි ඊළඟට ගත්තොත් එහෙම උෂ්ණත්ව වෙනස ගත්තොත් එහෙම අපි උෂ්ණත්ව වෙනස දරුවනේ මම ඩෙල්ටා ටීටා සෙල්සියස් අංශක වලින් ගත්තත් මෙන්න මේ ඩෙල්ටා ටීටා කෙල්වින් වලින් ගත්තත් අපිට ලැබෙන පිළිතුරු දෙක එකම අගයක් වෙන්නේ. ආය පාරක් මම මතක් කරනවා සෙල්සියස් අංශක කියන කෙනා කෙල්වින් වලට සමාන නැහැ. හැබැයි උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක වලින් ගත්තත් උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් ගත්තත් මට ලැබෙන පිළිතුරු දෙකම දරුවනේ එකම පිළිතුර තමයි ලැබෙන්නේ. ඒ නිසා මට මෙතනදී ඒකක පරිවර්තනයක් මේ ඇල්ෆාගෙදි හෝ ඩෙල්ටා ටීටාගෙදි අවශ්‍ය වෙන්නේ නැහැ කියන දේ තමයි මට දිය යුතු පණිවිඩය වෙන්නේ. එතකොට අපිට තව සූත්‍රයක් තියෙනවා. L2 සමානයි L නෝට් වතාවක් එක ධන ඇල්ෆා ඩෙල්ටා ටීටා කියලා. L2 කියන්නේ නවදිග L නෝට් කියන්නේ මුල් දිග ඇල්ෆා කියලා කියනවා අපි රේඛීය ප්‍රසාරණතා සංගුණකය. ඒ වගේම ඩෙල්ටා ටීටා කියලා කියනවා අපි උෂ්ණත්ව වෙනස. පැහැදිලි මං හිතන්නේ. ඒ වගේම තමයි අපිට ඇල්ෆා වගේම තව රාශියක් තියෙනවා. ඇල්ෆා වගේම රාශියක් තියෙනවා තව බීටා කියලා. බීටාට අපි කියනවා ශේෂ්ඨඵල ප්‍රසාරණතා සංගුණකය කියලා. ශේෂ්ඨඵල ප්‍රසාරණතා සංගුණකය කියලා අපි බීටාට කියනවා. මේ බීටාගේ සමාන වෙනවා. මෙන්න මේ බීටාගේ සමාන වෙනවා දරුවනේ 2යි ඇල්ෆාට. එතකොට මට යම් කිසි ශේෂ්ඨඵලයක වර්ගඵලයක වැඩිවීම ඩෙල්ටා B කියලා කිව්වොත් ඩෙල්ටා A කියලා කිව්වොත් මේ ශේෂ්ඨඵල ප්‍රසාරණයේ වෙනස අපිට කියන්න පුළුවන් A නෝට් බීටා ඩෙල්ටා ටීටා කියලා. ඩෙල්ටා A සමානයි A නෝට් බීටා ඩෙල්ටා ටීටා කියලා අපිට කියවීමට හැකියාවක් තියෙනවා. A නෝට් බීටා ඩෙල්ටා ටීටා. පැහැදිලිද? හරි. එතකොට මේ තියෙන්නේ ආරම්භක ශේෂ්ඨඵලය. බීටා කියලා කියන්නේ ශේෂ්ඨඵල ප්‍රසාරණතා සංගුණකය. ඩෙල්ටා ටීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. පැහැදිලිද? උෂ්ණත්ව වෙනස. ඩෙල්ටා A කියලා කියන්නේ වර්ගඵලයේ වෙනස. A නෝට්. ඒ වගේ මට මේ සමීකරණයම A නෝට් කියන්නේ ආරම්භක ශේෂ්ඨඵලය
මුල් ශේෂ්ත්‍රඵලය ඵලය බීටා කියලා කියන්නේ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතා සංගුණකයේ ඩෙල්ටා ටීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. පැහැදිලිද මම හිතන්නේ. එතකොට ඩෙල්ටා A කියන්නේ ශේෂ්ත්‍රඵලයේ ඩෙල්ටා A කියලා කියන්නේ ශේෂ්ත්‍රඵලයේ සිදු වූ වෙනස. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වුණොත් වර්ගඵලය වැඩි වෙනවා. උෂ්ණත්වය පල්ලෙහා ගියොත් වර්ගඵලය අඩු වෙනවා. එතන අපි ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් A2 සමානයි A නෝට් වතාවක් එක ධන බීටා ඩෙල්ටා ටීටා කියලා. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් A2 සමානයි A නෝට් වතාවක් එක ධන බීටා වෙනුවට මම ලියනවා 2 ඇල්ෆා ඩෙල්ටා ටීටා කියලා. මෙන්න මේ සමීකරණ දෙක මට පාවිච්චි කරන්න පුළුවන්. A2 කියලා කියන්නේ නව වර්ගඵලය. A නෝට් කියන්නේ මුල් වර්ගඵලය වෙනත ශේෂ්ත්‍රඵලය. මේ බීටා කියලා කිව්වොත් මේක ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතා සංගුණකය. මේ ඇල්ෆා කියන්නේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය. ඩෙල්ටා ටීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. එතකොට මෙන්න මේ බීටාගේ ඒකකත් සෙල්සියස් අංශකයට කියලා තියන්නත් පුළුවන් අපිට. කෙල්විනට කියලා තියන්න පුළුවන් මෙන්න මේ බීටාගේ ඒකක. ඊළඟට අපි එනවා දැන් මෙන්න මේ ගැටලුවේ සාකච්ඡා කරන ඊළඟ කොටස තමයි මේ පරිමා ප්‍රසාරණය කියන දේ. දැන් අපි ගත්තොත් එහෙම ආරම්භයේ යම්කිසි ද්‍රවයක් මෙයාගේ පරිමාව V නෝට්. මෙයාගේ පරිමාව V නෝට්. අපි මෙන්න මෙයාගේ උෂ්ණත්වය ඩෙල්ටා ටීටා ප්‍රමාණයකින් වැඩි කළොත් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ පරිමාවේ වැඩිවීම පරිමාවේ වැඩිවීම මෙන්න මේ පරිමාවේ වැඩිවීම අපි මේ පරිමාවේ වැඩි වෙච්ච ප්‍රමාණය ඩෙල්ටා V කිව්වොත් V නෝට් ගැමා ඩෙල්ටා ටීටා. එහෙනම් V නෝට් කියන්නේ මුල් පරිමාව. V නෝට් කියන්නේ මෙන්න මේ වස්තුවේ ආරම්භක පරිමාව. ගැමා කියලා කියන්නේ පරිමා ප්‍රසාරණ සංගුණකය. ඩෙල්ටා ටීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. උතර මෙන්න මේ ගැමා කියලා කිව්වොත් මෙයාගේ එකකත් සෙල්සියස් අංශකයට හෝ කෙල්විනයට කියලා මට ලියන්න පුළුවන්. ඩෙල්ටා V කියලා කියන්නේ පරිමාවේ වෙනස. පරිමාවේ වෙනස තමයි අපි ඩෙල්ටා V කියලා දරුවනේ හඳුන්වන්නේ. එතකොට දැන් පොඩි වැඩක් වෙනවා. ඔන්න හිතන්න දරුවනේ අපිට ආරම්භයේ මෙන්න මෙයාගේ
මෙන්න මෙහෙම ද්‍රවය පිරලා තියෙනවා. හරි. හරි. මෙන්න මෙහෙම භාජනයේ ද්‍රවය පිරලා තියෙනවා. එතකොට මේක රත් කරද්දී මොකද වෙන්නේ? මෙන්න මේ භාජනයත් ප්‍රසාරණය වෙනවා නේද දරුවනේ? මෙන්න මේ භාජනයත් ප්‍රසාරණය වෙනවා. ඒ වගේම ද්‍රවය මොකද වෙන්නේ? ද්‍රවයත් ප්‍රසාරණය වෙනවා. එතකොට භාජනයයි ද්‍රවයයි දෙකම ප්‍රසාරණය වෙද්දී හරි භාජනයයි දෙක ද්‍රවය දෙකම ප්‍රසාරණය වෙද්දී අපි සරලව මෙන්න මෙහෙම ගමු. මෙන්න මේක භාජනය කියලා ගමුකෝ. ඔන්න භාජනයේ ද්‍රවය පිරලා තියෙනවා. භාජනයේ ද්‍රවය පිරලා තියෙනවා. එතකොට දැන් රත් කරද්දී ඔන්න භාජනයේ චුට්ටක් ප්‍රසාරණය වුණා. භාජනයේ චුට්ටක් ප්‍රසාරණය වුණා. හරි. ද්‍රවය ඔන්න ද්‍රවය ප්‍රසාරණය වුණා. මෙහෙම. දැන් මේ මුලින් තියෙන්නේ භාජනයේ ආරම්භක පරිමාවණයද? එතකොට ද්‍රවය අපිට පේන්නේ මෙන්න මේ ටික විතරක් ප්‍රසාරණය වුණා කියලා නේද? හැබැයි ඇත්තටම මෙන්න මේ කෑල්ල ගත්තොත් භාජනය ප්‍රසාරණය වෙච්ච නිසා මෙන්න මේ කෑල්ලේ ප්‍රසාරණය අපිට පේන්නේ නෑ නේද? හරි. එතකොට මට ඇත්තට පේන ප්‍රසාරණය තමයි මෙන්න මේ දෘශ්‍ය ප්‍රසාරණය. දෘශ්‍ය ප්‍රසාරණය. ඔච්චරයි. එතකොට මේ තියෙන ප්‍රසාරණය බඳුනේ ප්‍රසාරණය. මේ තියෙන්නේ බඳුනේ ප්‍රසාරණය. එතකොට මට එනවා සත්‍ය ප්‍රසාරණය සමානයි දෘශ්‍ය ප්‍රසාරණය ධන බඳුනේ ප්‍රසාරණය. අපිට ඇත්තට පේන මෙන්න මේ ප්‍රසාරණයයි බඳුනේ ප්‍රසාරණයයි මේ දෙකම එකතු කරාම තමයි මෙන්න මේ තැඹිලි පෑට කෑලි දෙකම එකතු කරාම තමයි මට සත්‍ය ප්‍රසාරණය ලැබෙන්නේ. මට මේක මතක තියාගන්න සමීකරණයක් තියෙනවා. ගැමා සත්‍ය සමානයි ගැමා දෘශ්‍ය ධන ගැමා බඳුන කියලා. මේක මට ලියන්න පුළුවන් ගැමා සත්‍ය සමානයි ගැමා දෘශ්‍ය ධන 3 ඇල්ෆා බඳුන කියලා. මෙන්න මේ සමීකරණය ලෙවීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? හරි. අපි ඉදිරියට යම් බලන්න එහෙනම් මෙන්න මේ ගැටලු සාකච්ඡා කරගන්න. හරි දරුවනේ එහෙනම් අපි ඊළඟ කොටසට මේ ගැටලු ටික සාකච්ඡා කරගෙන යමු.
හරි. ටිකක් ඔබ මේ ද්‍රව ප්‍රසාරණය කියන කොටස අපිට සාමාන්‍යයෙන් අර ශේෂ්ඨඵල ප්‍රසාරණය හෝ පරිමා ප්‍රසාරණය වගේ සරලව කරගෙන යන්න බෑ. මට මේ රේඛීය ප්‍රසාරණතා සංගුණකයේ චූටි දෙයක් කියන්න අමතක වුණා දරුවෝ. මෙන්න මෙහෙම තියෙනවා කියලා හිතන්නකෝ. මට දැන් මෙන්න මෙහෙම තහඩුවක මැද සිදුරක් තියෙනවා. මෙන්න මෙහෙම තහඩුවක් තියෙනවා මැද සිදුරක් තියෙනවා. අපි ගණන් හදද්දී මෙන්න මේ කොටසේ බීටා සහ මෙන්න මේ සිදුරේ බීටා කියන දෙන්නම සමානයි කියලා ගන්න. මෙන්න මේ කොටසේ බීටා සහ මෙන්න මේ සිදුරේ බීටා කියන දෙන්නම අපි සමානයි කියලා තමයි සලකන්නේ. බඳුනක් තුල දමා ඇති ද්‍රවයක දෘශ්‍ය ප්‍රසාරණය සහ සත්‍ය ප්‍රසාරණතා අතර සම්බන්ධය ලියන්න. සත්‍ය ප්‍රසාරණය සමානයි සත්‍ය ප්‍රසාරණය සමානයි දෘශ්‍ය ප්‍රසාරණය ධන බඳුනේ ප්‍රසාරණය. හරි. මේක තමයි අපිට දෘශ්‍ය ප්‍රසාරණය සහ සත්‍ය ප්‍රසාරණය අතර සම්බන්ධය වෙන්නේ. දෘශ්‍ය ප්‍රසාරණයට බඳුනේ ප්‍රසාරණය එකතු කරාම සත්‍ය ප්‍රසාරණය ලැබෙනවා. බඳුනක ද්‍රවයකින් V පරිමාවක් දමා එම පද්ධතියේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවූ විට ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය VA සහ සත්‍ය ප්‍රසාරණය VR පිළිවෙලින් VA සමානයි YA ඩෙල්ටා තීටා ගැමා A ඩෙල්ටා තීටා සහ VR සමානයි V ගැමා R ඩෙල්ටා තීටා මගින් දැක්වේ. මෙහි ගැමා A සහ ගැමා R යන පිළිවෙලින් ද්‍රවයේ දෘශ්‍ය සහ සත්‍ය පරිමා ප්‍රසාරණතා සංගුණක වේ. හරි. ඒතර අපි ගත්තොත් එහෙම මෙන්න මේකේ කරලා තියෙන්නේ VA සමානයි V ගැමා A ඩෙල්ටා තීටා. ඒ කියන්නේ මේකෙන් කියන්නේ V සත්‍ය සමානයි ආරම්භක පරිමාව ගැමා සත්‍ය ඩෙල්ටා තීටා. V සත්‍ය සමානයි V බිඳුව ගැමා සත්‍ය ඩෙල්ටා තීටා. ඒ වගේම VA මේක දෘශ්‍යනේ. दृश्य दृश्य थोड़ VR सत्य VR समान है V गैमा R डेल्टा थीटा V सत्य समानाई මේක කියවෙන්නේ V naught गैमा सत्य डेल्टा थीटा
v දෘශ්‍ය v ගැමා a ඩෙල්ටා ටීටා vr සමානයි v ගැමා r ඩෙල්ටා ටීටා මගෙන් දැක්වේ. මේක ගැමා a කියන්නේ දෘශ්‍ය ගැමා r කියන්නේ සත්‍ය ප්‍රසාර සංග්‍රහ වේ. හරි. මෙන්න මේ ටික තමයි මෙතනින් කියවෙන්නේ. මේක මම මෙහෙමම කොපි කරගන්නම්. හේතුව ඉදිරියට ඕන වෙයි. හරි. රේඛීය ප්‍රසාරතා සංගුණකය ඒ කියන්නේ ඇල්ෆා සමානයි 2 වැඩි කිරීම 10⁻5යි සෙල්සියස් අංශකයට වන ඒකාකාර සිලින්ඩ්‍රාකාර ලෝහ බඳුනක් තුළට සත්‍ය පරිමා සංගුණකය ගැමා සත්‍ය සමානයි 2 වැඩි කිරීම 10⁻4යි සෙල්සියස් අංශකයට වන ද්‍රවයකින් 120ක පරිමාවක් පුරවා ඇත. ඒ කියන්නේ මේකේ ආරම්භක පරිමාව v0 ආරම්භක පරිමාව 120යි ඝන සෙන්ටිමීටර් පුරවා ඇත. පද්ධතියේ උෂ්ණත්වය 30 සිට 60 දක්වා ඉහළ නැංගුව විට පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉඳලා 60 දක්වා නැංගූ විට ඒ කියන්නේ ඩෙල්ටා ටීටා සමානයි 60න් 30ක් සෙල්සියස් අංශක 30යි උෂ්ණත්ව වෙනස නැංගූ විට ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය සහ දෘශ්‍ය ප්‍රසාරණය ගණනය කරන්න. සත්‍ය ප්‍රසාරණය සහ දෘශ්‍ය ප්‍රසාරණය ගණනය කරන්න. හරි. සත්‍ය ප්‍රසාරණය සංගුණ මෙන්න මේ ටික තියෙනවා. සත්‍ය ප්‍රසාරණය අහන්නේ සත්‍ය ප්‍රසාරණය සහ දෘශ්‍ය ප්‍රසාරණය. දැන් බලන්න අපි සාමාන්‍යයෙන් උසස් පෙළදී ඉගෙන ගන්නවා. හරි. මේක අතන පටන් ගන්නේ ඩෙල්ටා v සත්‍ය සමානයි v0 ගැමා සත්‍ය ඩෙල්ටා ටීටා කියලා. මේ සත්‍ය පරිමා ප්‍රසාරණය සමානයි ආරම්භක පරිමාව ධන සත්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය උෂ්ණත්ව වෙනස. දැන් මේකේ හැටියට කියනවා නම් Vr සමානයි v වතාවක් ගැමා r ඩෙල්ටා ටීටා. එතන මෙතන v කියලා කියන්නේ ආරම්භක පරිමාව. එතන මේකේ ආරම්භක පරිමාව දරුවනේ ඝන සෙන්ටිමීටර 120යි. එහෙනම් ඝන සෙන්ටිමීටර 120යි කියන්නේ 120යි ඝන සෙන්ටිමීටර කියලා කියන්නේ අපි දන්නවා මේ ඝන සෙන්ටිමීටර කියන එකේ තේරුම ඝන සෙන්ටිමීටර කියන එකේ තේරුම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. එතකොට සෙන්ටිමීටර මීටර කරන්න බෙදනවා 100න් සෙන්ටිමීටර මීටර කරන්න 100න් බෙදනවා සෙන්ටිමීටර මීටර කරන්න අපි 100න් බෙදනවා. මම මෙයම 3 පාරක් 100න් බෙදීම සිද්ධ කරනවා. එhmenan 120යි ඝන සෙන්ටිමීටර බෙදනවා 100
ඒව තුනක් තියෙනවා. වේ නෝට්. ගැමා සත්‍ය. ගැමා සත්‍ය. දෙක වැඩි කිරීම 10 ඍණ 4යි. ගැමාර්ග දෙක වැඩි කිරීම 10 ඍණ 4යි. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 30යි. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 30යි. එහෙනම් මට ගන්න පුළුවන් ඩෙල්ටා V සත්‍ය සමානයි මෙන්න මෙහෙම. එතකොට මට මේ බිඳුවකට V නෝට් ගැමා සත්‍ය ඩෙල්ටා T සමානයි රයිට් හරි. මේ බිඳුවට මම මේ බිඳුව කපනවා. මේ බිඳුවට මම මේ බිඳුව කපනවා. එතකොට මට එනවා 12 බෙදීම 10/4 3 දෙක වැඩි කිරීම 10 ඍණ 4 වැඩි කිරීම 3. හරි. අපි ඉස්සරහට ගත්තොත් එහෙම 12 වරක් 2 24යි 24 වරක් 3. හැත්ත දෙකයි. හැත්ත දෙක වැඩි කිරීම 10 ඍණ 4 මෙතන මේ 10 ධන 4 උඩට ගියාම 10 ආයෙත් ඍණ 4යි. මේ 10 ධන 4 උඩට ගියාම 10 ආයෙත් ඍණ 4යි. එහෙනම් අපි ගත්තොත් එහෙම සමානයි 72 වැඩි කිරීම 10 ඍණ 8යි ඝන මීටර්. එහෙම නැත්නම් මට මෙන්න මේ දශම තිත මෙහෙට දාලා අපි දන්නා දැන් මෙතන මේ 72 කියද්දි මේ 72ට මේ පැත්තේ තමයි දශම තිත තියෙන්නේ නේ. 72 කෙළවරේ තමයි දශම තිත තියෙන්නේ. දශම තිත එකපාරක් මේ පැත්තට පැන්නා කියන්නේ මට ලියන්න පුළුවන් 7.2 වැඩි කිරීම 10 පළවෙනි බලය වැඩි කිරීම 10 ඍණ 8. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් 7.2 වැඩි කිරීම 10 ඍණ 7යි ඝන මීටර් කියලා මෙන්න මේ ඩෙල්ටා V සත්‍ය. ඩෙල්ටා V සත්‍ය. එහෙනම් අපි හෙව්වා ඩෙල්ටා V සත්‍ය සමානයි මෙන්න මේක. දැන් මේ ගැටලුවේදී අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. දෘශ්‍ය ප්‍රසාරණය ගණනය කරන්න. දෘශ්‍ය ප්‍රසාරණය ගණනය කරන්න. හැබැයි දෘශ්‍ය ප්‍රසාරණය ගණනය කරන්න ගැමා දෘශ්‍ය මම දන්නේ නැහැ. තේරෙනවද දරුවනේ? මට කියනවා මෙන්න මෙතන දෘශ්‍ය ප්‍රසාරණය ගණනය කරන්න. දෘශ්‍ය ප්‍රසාරණය ගණනය කරන්න. හැබැයි අපි දෘශ්‍ය ප්‍රසාරණය ගණනය කරන්න ගැමා දෘශ්‍ය දන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් අපි ගත්තොත් එහෙම ගැමා දෘශ්‍ය දන්නේ නැති නිසා අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. අපි ළඟ සමීකරණයක් තියෙනවා. ගැමා සත්‍ය සමානයි ගැමා දෘශ්‍ය ධන 3යි ඇල්ෆා කියලා. ගැමා සත්‍ය සමානයි ගැමා දෘශ්‍ය ධන 3යි ඇල්ෆා කියලා සමීකරණයක් තියෙනවා. එතකොට මේකේ ගැමා සත්‍ය මේ භාෂාවේ හැටියට මේ ගැටලුවේ හැටියට
ගැමා සත්‍ය කියන්නේ ගැමා R. ගැමා සත්‍ය කියලා කියන්නේ ගැමා R සමානයි ගැමා A ධන 3යි ඇල්ෆා. බලමු අපි. ගැමා A ධන සත්‍ය කියන්නේ ගැමා R ගැමා A ධන 3යි ඇල්ෆා. හරි. එතකොට අපි බලමු දැන් මට අවශ්‍ය වෙන්නේ ගැමා දෘශ්‍ය. එහෙනම් මට පුළුවන් මෙන්න මේක මේ පැත්තට ගේන්න. එහෙනම් මට ලියන්න පුළුවන් ගැමා A සමානයි ගැමා R ඍණ 3යි ඇල්ෆා. ගැමා R ගියාගේ අපි බලමු. ගැමා R 2 වැඩි කිරීම 10 ඍණ 4යි. ඇල්ෆා 2 වැඩි කිරීම 10 ඍණ 5යි. 2 වැඩි කිරීම 10 ඍණ 4යි. 2 වැඩි කිරීම 10 ඍණ 5යි. මේක 2 වැඩි කිරීම 10 ඍණ 4යි. 3 වතාවක් 2 වැඩි කිරීම 10 ඍණ 5 සමානයි ගැමා A. හරි. 2 වැඩි කිරීම 10 ඍණ 4යි. 3යි ඇල්ෆා කියන 3 වතාවක් 2 වැඩි කිරීම 10 ඍණ 5. එතකොට මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි. මේක සුළු කරද්දී මේක සුළු කරන එකත් පොඩි ආර්ට් එකක්. 2 වැඩි කිරීම 10 ඍණ 4 ඍණ 3 වරක් 2 6 වැඩි කිරීම 10 ඍණ 5 සමානයි ගැමා A. එහෙනම් මට මෙන්න මේ 10 ඍණ 5 දැන් මේ දෙකට පොදු පදයක් එළියට ගන්න එපා මේක සුළු කරන්න. එහෙනම් මේ පොදු ඵලය එළියට ගන්න මම මෙන්න මෙහෙම කරනවා. මේ 10 ඍණ 5 කියන එක ලියනවා දරුවනේ 10 ඍණ 4 වතාවක් 10 ඍණ 1යි කියලා. බලන්නකො. දැන් මෙතන 10 ඍණ 4ක් තියෙන්නේ මෙතනත් 10 ඍණ 4ක් හදා ගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මම ලියනවා 2 වැඩි කිරීම 10 ඍණ 4 ඍණ 6 වැඩි කිරීම 10 ඍණ 4 වතාවක් 10 ඍණ 1 සමානයි ගැමායි. පැහැදිලි නේද? හරි. එහෙනම් මම මේ දෙන්නගෙම 10 ඍණ 4ක් එළියට ගන්නවා. දෙක ඍණ 6 වැඩි කිරීම 10 ඍණ 1 සමානයි ගැමායි. දෙක ඍණ 6 බෙදීම 10 සමානයි ගැමායි. 10 ඍණ 4 2 ඍණ 0.6 සමානයි ගැමායි. 2න් 0.6ක් ගියාම 1.4 වැඩි කිරීම 10 ඍණ 4යි සෙල්සියස් අංශකයට තමයි ගැමා A කියලා අපි කියන්නේ. දෙකෙන්ම 0.6ක් අඩු කරාම 1.4 වැඩි කිරීම 10 ඍණ 4 සමානයි ගැමා A කියලා අපිට කියන්න පුළුවන්. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ තියෙන ගැමා A කියලා කියන්නේ ගැමා දෘශ්‍ය. ගැමා A කියලා කියන්නේ මේ ගැමා දෘශ්‍ය. දෘශ්‍ය. අපිට ලියන්න පුළුවන්
ඩෙල්ටා V දෘශ්‍ය සමානයි V නෝට් ගැමා දෘශ්‍ය උෂ්ණත්ව වෙනස. මේකදී අපිට දීලා තියෙන සමීකරණය V A සමානයි V ගැමා A ඩෙල්ටා තීටා. V ගැමා A ඩෙල්ටා තීටා. පැහැදිලි නේද? හරි. එතන අපි ගත්තොත් එහෙම VA සමානයි V ගියාගේ අපි දන්නවා ආරම්භක පරිමාව 120යි ඝන සෙන්ටිමීටර්. මේ ඝන සෙන්ටිමීටර් කියන ඝන මීටර කරන්න මම බෙදනවා 3 පාරක් 100ෙන්. දැන් සමහරක් වෙලාවට මේක ඝන මීටර කරන්න නැතුව හදාගන්න යන්න පුළුවන්. ඒ දරුණේ ප්‍රශ්නයක් අහව වෙලාවට අපිට මේකට විසඳුමක් නැතුව යනවා. V නෝට් ගැමා A කියන්නේ 1.4 වැඩි කිරීම 10^4 උෂ්ණත්වය වෙනස් වුණේ පුතේ කීයද? 30 ඉඳලා 60 දක්වා වෙනස් වුණා. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස කියන්නේ සෙල්සියස් අංශක 30යි නේ. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 30යි. පැහැදිලි. එතකොට අපි බලමු හරි 12 1.43 12 වැඩි කිරීම 1.4 වැඩි කිරීම 3 12 වැඩි කිරීම 1.4 වැඩි කිරීම 3 වැඩි කිරීම 10^4යි. බෙදීම 1 2 3 4 10^4යි. පැහැදිලිද? මේ 10^4 උඩට ගියාම වෙනවා 10^4 සමානයි 12 වැඩි කිරීම 1.4 වැඩි කිරීම 3 12 වැඩි කිරීම 1.4 වැඩි කිරීම 3 10^4 උට ගියම 10^4යි 10^4යි 10^8යි. හරි 12 වැඩි කිරීම 1.4 වෙන 3 10^4 10^4. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ 12 වැඩි කිරීම 1.4 වැඩි කිරීම 3 12 වැඩි කිරීම 1.4 වැඩි කිරීම 3 12 වැඩි කිරීම 1.4 වැඩි කිරීම 3 50.4යි. පණහාය දශම 4 වැඩි කිරීම 10^8 මට මෙන්න මේ දශම ස්ථානයේ මේ පැත්තට ගේන්න පුළුවන් 10.1යි 5.04 වැඩි කිරීම 10.1යි මේ දශම ස්ථානයේ මේ පැත්තට යනවා කියන්නේ 10 1 වෙනි බලයක් වැඩි වෙනවා. වැඩි කිරීම 10^8යි. එතකොට අපි ගත්තොත් එහෙම 5.04 වැඩි කිරීම 10^7යි. right ඝන මීටර. VA එහෙම නැත්නම් දෘශ්‍ය ප්‍රසාරණය. දැන් දෘශ්‍ය ප්‍රසාරණයයි සත්‍ය ප්‍රසාරණයයි ගත්තොත් පුතා දෘශ්‍ය ප්‍රසාරණයයි සත්‍ය ප්‍රසාරණයයි ගත්තොත් මේ සත්‍ය ප්‍රසාරණය වැඩි මේ
සත්‍ය ප්‍රසාරණය ලොකුයි. අපිට පේනවා මෙන්න මේ දෘශ්‍ය ප්‍රසාරණය ඊට සාපේක්ෂව අඩුයි කියලා. මම හිතන්නේ පැහැදිලි. හරි. මෙම සිලින්ඩ්‍රාකාර බඳුනේ පතුලේ වර්ගඵලය සෙල්සියස් අංශක 30 දී වර්ග සෙන්ටිමීටර 12යි නම් සෙල්සියස් අංශක 60 දී බඳුන තුල ඇති ද්‍රවයේ උස ගණනය කරන්න. හරි. එතකොට අපි ගත්තොත් එහෙම අපිට හැකියාව තියෙනවා මුලින්ම දැන් සෙල්සියස් අංශක 30 දී වර්ගඵලය 12යි නම් මේක උෂ්ණත්වය 60ක් වෙද්දි පුතේ මොකද වෙන්නේ? වර්ගඵලය එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨඵලය වැඩි වෙනවා. නේද? සෙල්සියස් අංශක 60ක් වෙද්දි ශ්‍රේෂ්ඨඵලය මොකද වෙන්නේ පුතාලා? වැඩි වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම A2 සමානයි A0 පතාවක් 1 ධන බීටා ඩෙල්ටා ටීටා කියලා. එතකොට මට අවශ්‍ය නම් මෙන්න මෙයාගේ වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. ආරම්භක වර්ගඵලය 12යි හැබැයි වර්ග සෙන්ටිමීටර වල ලියන්නේ. 1 ධන බීටා කියන පුතේ 2යි ඇල්ෆා උෂ්ණත්ව වෙනස ආරම්භයේදී 30යි දැන් තියෙන්නේ 60යි නේ. ආරම්භයේ 30යි දැන් තියෙන්නේ 60යි. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස කීයක් වෙලාද? 30ක් වෙලා. 30යි. A2. එහෙනම් 12 වතාවක් 1 ධන දෙවරක් 30 60යි. ඇල්ෆා ගාගේ අපි ගත්තොත් එහෙම රේඛීය ප්‍රසාරතා සංගුණක 2 වැඩි කිරීම 10 ඍණ 5යි. 2 වැඩි කිරීම 10 ඍණ 5යි. ඍණ 5යි. 60 වැඩි කිරීම 2 වැඩි කිරීම 10 ඍණ 5යි. A2 සමානයි 12 වතාවක් 1 ධන 60 වරක් 2 120 10 ඍණ 5 එහෙනම් 120 10 ඍණ 5යි කියලා කියන්නේ දශම ස්ථානය මෙතන තියෙන කෙනා මෙතනට ගත්තොත් ධන 1යි ධන 2යි. එහෙනම් A2 සමානයි 12 වතාවක් 1 ධන 1.2 වැඩි කිරීම මේ මෙතන එනවා 10 එක්වෙනි බලයක් 10 දෙවෙනි බලයක් 10 දෙවෙනි බලය 10 ඍණ 5ට උනම 10 ඍණ 3 කියලා එනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම මේකෙන් මේක වැඩි කරමු 12 ධන 12 1.2 වැඩි කරලා වැඩි කරනවා 1.2 මේ 10 ඍණ 3 යට ගමු 10 ධන 3ක් වෙනවා. එතකොට 12 1.2 වැඩි කරලා 12 වැඩි කිරීම 1.2 මෙන්න උත්තරේ බෙදනවා මේක 10 තුන්වෙනි බලයක් කියන්නේ 10න්. මට එනවා 0.0144යි. 0.0144යි. 0.0144යි 12 ධන. එහෙනම් A2 සමානයි 12.1
බිඳුවයි එකයි හතරයි හතරයි මොනවද හතරයි හතරයි වර්ග සෙන්ටිමීටර් මෙන්න වර්ග සෙන්ටිමීටරයක් ආවා සෙල්සියස් අංශක 60 දී මෙයාගේ හරස්කඩ වර්ගඵලය පැහැදිලිද හරි එතකොට අපි දන්නවා යම් කිසි වස්තුවක් ගත්තොත් මෙන්න මෙම සිලින්ඩ්‍රාකාර වස්තුවක් ගත්තොත් දරුවනේ සිලින්ඩ්‍රාකාර වස්තුවේ හරස්කඩ වර්ගඵලයේ උස h හරස්කඩ වර්ගඵලයේ උස h එනම් මට ලියන්න පුළුවන් පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වතාවක් උස කියලා. හැබැයි දැන් අපේ පරිමාව තියෙන ඝන මීටර වලින් වර්ගඵලයේ තියෙන වර්ග සෙන්ටිමීටර වලින්. පරිමාව තියෙන ඝන මීටර වලින් වර්ගඵලයේ තියෙන්නේ වර්ග සෙන්ටිමීටර වලින්. බලමු අපි දැන් මෙන්න මේකේ නව පරිමාව වෙන්නේ කීයද කියලා. නව පරිමාව. නව පරිමාව වෙන්නේ ආරම්භක පරිමාවට එහෙම නැත්නම් v නෝට් එහෙම නැත්නම් v ට ආරම්භක පරිමාවට එකතු කරන්න ඕනේ v සත්‍යය ඩෙල්ටා v සත්‍යය. ඒ කියන්නේ මේකේ දීලා තියෙන අගයන් වල අකුරු වලින් කියනවා නම් v ට එකතු කරන්න ඕනේ සත්‍ය ප්‍රසාරණය මෙයාලා දීලා තියෙන්නේ සත්‍ය ප්‍රසාරණය දීලා තියෙන්නේ r කියලා. මේකට එකතු කරන්න ඕනේ vr. r එකතු කරන්න ඕනේ. එතකොට දැන් මේක මට වර්ග සෙන්ටිමීටර වලින් හදන එක ලේසි වගේ. සෝරි ඝන සෙන්ටිමීටර වලින් හදන එක. මෙයාගේ ආරම්භක පරිමාව 120යි ඝන සෙන්ටිමීටර. 120යි ඝන සෙන්ටිමීටර. මේකට මම එකතු කරනවා vr vr මෙන්න මෙච්චර කියනවා සත්‍ය ප්‍රසාරණය මෙන්න මෙච්චර. මෙන්න මේ අගය. හැබැයි මෙතන තියෙන ඝන මීටර වලින් ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්න ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්න මම බෙදුවා මෙන්න මෙයාව 3 පාරක් 100. එහෙමනම් ඝන මීටර ඝන සෙන්ටිමීටර කරන්න මම වැඩි කරනවා මෙන්න මේ සංඛ්‍යාව 3 පාරක් 100. තුන් පාරක් 100. එතකොට අපි ගත්තොත් එහෙම මෙතන එනවා 120 ධන 7.2 වැඩි කිරීම 10 ඍණ 7 වැඩි කිරීම 10 1 2 3 4 5 6 6 ඒ කියන්නේ 120 ධන 10 7න් 10 ඍණ 7න් 10 ගියම 10 ඍණ 1යි
ඒ කියන්නේ දශම 7.2යි. ඒ කියන්නේ නව පරිමාව වෙන්නේ මෙන්න මෙයාගේ 120.7.2 ඝන සෙන්ටිමීටර්. එතකොට අපි දන්නවා මෙන්න මේ වගේ ඝන වස්තුවක හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස තමයි පරිමාව. එතකොට මෙයාගේ පරිමාව දැන් මේ තියෙන සෙල්සියස් අංශක 60 දී පරිමාව සත්‍ය පරිමාව 120.7.2යි. එතකොට මෙන්න මෙයාගේ හරස්කඩ වර්ගඵලය සත්‍ය හරස්කඩ වර්ගඵලය 12. මම ඝන වර්ග සෙන්ටිමීටර වලින් තියෙන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් මෙන්න මෙයාගේ අලුත් වර්ගඵලය සෙල්සියස් අංශක 60 දී මෙයාගේ වර්ගඵලය මේ තියෙන්නේ. මේ තියෙන්නේ සෙල්සියස් අංශක 60 දී පරිමාව ඝන සෙන්ටිමීටර වලින් මේ තියෙන සෙල්සියස් අංශක 60 දී වර්ගඵලය. එතන අපි ගත්තොත් එහෙම වර්ගඵලය වැඩි කිරීම උස සමානයි පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. එහෙනම් මෙන්න මෙයාගේ වර්ගඵලය වෙනවා 12.1.44 හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස දන්නේ නැහැ. පරිමාව අපි ගත්තොත් 120.7.2යි. 120.7.2යි. මේකෙන් මේක බෙදනවා 120.7.2 බෙදනවා 12.1.44 සමානයි 120.7.2 බෙදනවා 12.1.44 මේක උසට සමාන වෙනවා. එතකොට 120.7.2 බෙදනවා 12.1.44 120.7.2 බෙදනවා 12.1.44 10.0479යි 10.0479 10.0479 කියන්නේ 10.48යි මේක වටේලාම ගත්තොත් එහෙම 10.5යි සෙන්ටිමීටර් h වෙනවා. පැහැදිලි මම හිතන්නේ. හරි. අපි බලමු එචුත් අපි ඔන්න ගණනය කරා. නේද? හරි. දැන් මේ ගැටලු ඔබ අයපාරක් තනියම උත්සාහ කරන්න ඕන දරුවෝ. හරි. පද්ධතියේ උෂ්ණත්වය 30 සිට 60 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය ගණනය කරන්න.
බඳුනේ තාපධාරිතාව විශිෂ්ට තාපධාරිතාව නෙමෙයි දින තාපධාරිතාව සෙල්සියස් අංශකයට ජූල් 400යි ලෙසද ද්‍රවයේ ඝනත්වය සහ විශිෂ්ට තාපධාරිතාව පිළිවෙලින් 1200 kJ ඍණ 3 සහ 4000යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් ලෙස අලකන්න. දැන් දරුවනේ මෙන්න මෙතන තියෙනවා දෙන්නෙක් එක්කෙනෙක් තමා බඳුන. එතකොට මේ බඳුනේ කැපිටල් C තාපධාරිතාව දීලා තියෙනවා 400යි සෙල්සියස් අංශකයට ජූල්. මේ දීලා තියෙන විශිෂ්ට තාපධාරිතාව නෙවෙයි. හරි. C. ඒක ඇත්තට මෙන්න මේ C කියලා කියන්නේ M හා C දෙන්න ගුණිතය. ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවයේ ගුණිතය තමයි තාපධාරිතාව. ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවයේ ගුණිතය තමයි දරුවනේ තාපධාරිතාව කියලා කියන්නේ. එතකොට මෙන්න මෙයාගේ ආරම්භයේදී ද්‍රව තියෙනවා. යම්කිසි ද්‍රවයක් තියෙනවා. මෙයාගේ ආරම්භයේ පරිමාව මෙයාගේ පරිමාව 120යි ඝන සෙන්ටිමීටර්. මෙයාගේ ඝනත්වය 1200යි kgm ඍණ 3 ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම් පරිමාව දාලා මෙන්න මෙයාගේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. එතකොට මෙන්න මෙයාගේ C විශිෂ්ට තාපධාරිතාව C විශිෂ්ට තාපධාරිතාව මෙලිය තියෙන C විශිෂ්ට තාපධාරිතාව කියලා 4000යි. එතකොට මේ වැඩේ කරන්න සෙල්සියස් අංශක 30 සිට 60 දක්වා ඉහළ නැංගන්න. මෙන්න මේ භාජනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉඳලා 60ට ඉහළ නංගන්න ඕනේ. මං කියනවා පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට 60 තෙක් ඉහළ යාමේදී දිය යුතු තාප ප්‍රමාණය සමානයි. හරි. ලබා දීමේ තාප ප්‍රමාණය බඳුනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට 60 තෙක් ඉහළ යාමේදී දිය යුතු තාපය බඳුනේ උෂ්ණත්වය සෙල්සියස් 30 සිට 60 දක්වා ඉහළ යාමේදී ලබා දිය යුතු තාපය ධන ද්‍රවයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට 60 තෙක් ඉහළ යාමේදී දිය යුතු තාපය.
දැන් මෙතනදී බඳුනේ අපි විශිෂ්ට තාපධාරිතාවක් දන්නේ නැහැ පුතේ. හැබැයි විශිෂ්ට තාපධාරිතාව දන්නේ නැති වුණාට අපි දන්නවා මොකද්ද? තාපධාරිතාව. අපි විශිෂ්ට තාපධාරිතාවක් දන්නේ නැහැ. හැබැයි මෙතන දන්නවා මොකද්ද? තාපධාරිතාව. එතකොට අපි ගත්තොත් එහෙම සමානයි c θ capital C delta θ. මේක simple c නෙමෙයි පුතේ. මේ තාපධාරිතාවෙන් කියවෙනවා ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවේ ගුණිතය සමානයි ධන ද්‍රවයේ ගත්තොත් ද්‍රවයේ mc delta θ. හැබැයි අපි ද්‍රවයේ ස්කන්ධය දන්නේ නැහැ. ද්‍රවයේ ස්කන්ධය දන්නේ නැහැ. ද්‍රවයේ ඝනත්වය දන්නවා, ද්‍රවයේ පරිමාව දන්නවා. ද්‍රවයේ ඝනත්වය දන්නවා, ද්‍රවයේ පරිමාව දන්නවා. එහෙනම් ඝනත්වය සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව දාලා හරි මම මෙතනදී ද්‍රවයේ ස්කන්ධය බෙදීම ද්‍රවයේ පරිමාව සමානයි ද්‍රවයේ ඝනත්වය. ද්‍රවයේ ඝනත්වය අපි දන්නවා 1200යි kgm ඍණ 3. ද්‍රවයේ පරිමාව අපි දන්නේ මේ මෙතන ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් තමයි ඝනත්වය තියෙන්නේ දරුවනේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ පරිමාව 120යි ඝන සෙන්ටිමීටර. මේ ඝන සෙන්ටිමීටර මීටර කරන්න මම 3 පාරක් cm බෙදනවා. මේ ඝන සෙන්ටිමීටර කියන ඝන මීටර කරන්න 3 පාරක් බෙදනවා දරුවනේ c. එතකොට මට එනවා ද්‍රව්‍ය ස්කන්ධය m ද්‍රව්‍ය කියලා මම කියන්නම්. එතකොට මට මේක සුළු කරොත් එහෙම m ද්‍රව්‍ය බෙදීම මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 12 බෙදීම 10 1 2 3 4 5 10 5 සමානයි 1200යි. 12 බෙදීම 10 5 සමානයි 1200යි. මම ගත්තොත් එහෙම මෙයයි මේ හරස් ගුණ වෙනවා. m ද්‍රව්‍ය සමානයි 1200 වැඩි කිරීම 1200 වැඩි කිරීම 12 බෙදීම 10 5. 1200 වැඩි කිරීම 12 බෙදීම 10 5. එතකොට අපි ගත්තොත් එහෙම m ද්‍රව්‍ය සමානයි 1200 වැඩි කිරීම 12 වැඩි කිරීම 10 ඍණ 5. එතකොට මට මෙන්න මේ 12 සහ මෙන්න මේ 12 වරක් 12 අපිට සුළු වුණාම 144යි 144යි. මේ බිඳු දෙක මම ලියනවා 10 වර්ගය 10 ඍණ 5යි කියලා. එතකොට මට එනවා ඔන්නම් මෙතන මට ලියන්න පුළුවන් මේ 144 වැඩි කිරීම 10 ඍණ 5න් 10 දෙකක් ගියාම 10 ඍණ 3යි කියලා. m ද්‍රව්‍ය ස්කන්ධය මට මෙන්න මෙච්චරක් කියලා ලියන්න හැකියාව තියෙනවා. කරේ ඝනත්වය සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා දාලා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මම මෙන්න මේ සමීකරණය මෙන්න මේ සමීකරණේ දරුවෝ මම පල්ලෙහාට ගන්නම්.
හරි. එතකොට මේ ගානේ උෂ්ණත්ව වෙනස වෙන්නේ සෙල්සියස් අංශක 30යි. C බඳුනේ C බඳුන උෂ්ණත්වයේ 30 ඉඳලා 60ට දෙන්න ඕන තාපය MC ඩෙල්ටා ටීට. හැබැයි MC දෙන්නගේම ගුණිතය වෙනුවට මට කැපිටල් C දීලා තියෙනවා තාප ධාරිතාව කියලා. MC දෙන්නම ගුණිතය. අපි බලමු කැපිටල් C ගියාගේ. කැපිටල් C ගියාගේ අපිට දීලා තිබ්බා 400යි 400යි මේ 400යි උෂ්ණත්ව වෙනස 30යි. උෂ්ණත්ව වෙනස 30යි ධන M ද්‍රව්‍ය ස්කන්ධය අපි හෙව්වා 144 වැඩි කිරීම 10 ඍණ 3. 144 වැඩි කිරීම 10 ඍණ 3. 144 වැඩි කිරීම 10 ඍණ 3. C ගියාගේ 4000යි උෂ්ණත්ව වෙනස 30යි. C උෂ්ණත්ව වෙනස 30යි. හතර රත්තුරු 12යි 1 2 3 1 2 3 ධන මෙන්න මේ 144 මෙන්න මේ 10 ඍණ 3යි මෙන්න මේ බිංදු 3යි මම කපනවා. මෙහෙම කරන්නකෝ මම පැටලෙන්න ඉඩ තියෙනවානේ. 144 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 4000 කියන එක මම ලියනවා. 4 වැඩි කිරීම 10 3 වැඩි කිරීම 30 කියලා. මෙයාට මෙයා කැපෙනවා. එතකොට මට එනවා 12000 දාන 144 4ෙන් වැඩි කරලා 30ෙන් වැඩි කරමු. 144 4 30 144 4 30 144 4 30 17280යි 17280යි. එහෙනම් 17280ට 12000ක් එකතු කරා නම් 280යි 7යි 2යි 9යි 1 1යි 2යි 29280යි ජූල්. කිලෝ ජූල් ගත්තොත් 29.28යි කිලෝ ජූල් අපිට පිළිතුරු විදියට ලැබෙනවා. හරි. අපි ඉදිරියට යම් බලන්න. හරි. පද්ධතිය රත් කිරීම සඳහා 230 වෝල්ට් 1 කිලෝ වොට්. ඒ කියන්නේ පුතේ 1 කිලෝ වොට් කියලා කියන්නේ කොච්චරද? 1 කිලෝ වොට් කියලා කියන්නේ 1000යි වොට්. 1 කිලෝ වොට් කියලා කියන්නේ 1000යි වොට්. ලෙස ප්‍රමාණය කරන ලද පහත තාපන නගරයක් භාවිතා කරනු ලැබේ. පරිසරයේ සමග තාප සූමාරක් සිදුවන්නේ යන උපකල්පනය කර පද්ධතියේ උෂ්ණත්වය 30 සිට 60 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය කාලය ගණනය කරන්න. අපි දන්නවා ක්ෂමතාව සමානයි Q බෙදීම T නේද? ක්ෂමතාව සමානයි Q බෙදීම T. එතකොට මෙතනදී ක්ෂමතාව 1 කිලෝවොට් කියලා කියන්නේ 1000 වොට් සමානයි Q ගියාගේ. Q ගියාගේ අපි දන්නා මෙන්න මෙච්චර කිලෝ ජූල්. ඒ කියන්නේ මම ගත්තොත් මෙන්න මෙච්චර තාප ප්‍රමාණයට 29යි 280 29 280
80 ජූල් බෙදීම T P ක්ෂමතාව සමානයි Q බෙදීම T නේද? ඔව්. ප්‍රමාණික තාපන දඟරයක් භාවිත කරන විට පරිසර සමග තාපන හොමන් නොවන යා උපකල්පනය කර පද්ධතිය උෂ්ණත්වය 30ට හරි. මේක තමයි කරන්න වෙන්නේ. අපි ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මට හැකියාව තියෙනවා මෙන්න මෙයාව මෙයාට හරස් ගුණ කරන්න. එතන මම ගත්තොත් එහෙම මෙන්න මෙයාට හරස් ගුණ කරනවා මෙයාට හරස් ගුණ කරනවා T සමානයි 29යි 280 ජූල් බෙදනවා 10න් එහෙනම් මට එනවා කාලය T සමානයි 29.2.8යි තත්පර කියලා. තප්පර 29.2.8යි තත්පර කියලා මට ලැබෙනවා දරුවනේ. එතකොට හරි. ඊළඟ ප්‍රශ්නය. තාපන දඟරේ ප්‍රතිරෝධය ගණනය කරන්න. ප්‍රතිරෝධය V දන්නවා P දන්නවා. විභවාන්තරය දන්නවා ක්ෂමතාව දන්නවා නේ. විභවාන්තරය දන්නවා ක්ෂමතාව දන්නවා. එහෙනම් විභවාන්තරය V ගියගේ 230 වෝල්ට් ක්ෂමතාව 1 කිලෝවොට් කියන්නේ 1000 වොට්. හරි. V කියන්නේ 230 වෝල්ට් ක්ෂමතාව කියන්නේ 1000 වෝල්ට්. පැහැදිලිද? හරි. දැන් අපි ගත්තොත් එහෙම ක්ෂමතාවයේ සමීකරණ තියෙනවා මොනවද පුතේ? P සමානයි VI. තව සමීකරණයක් තියෙනවා P සමානයි I වර්ග R. තව සමීකරණයක් තියෙනවා P සමානයි V වර්ගයට R. P සමානයි VI, P සමානයි I වර්ග R, P සමානයි V වර්ගයට R. එතකොට මට R හොයන්න නම් ලේසිම සමීකරණය P දන්නවා V දන්නවා අහන්නේ R. අහන්නේ R. එහෙනම් අපි ගත්තොත් එහෙම P සමානයි V වර්ගයට R, P සමානයි V වර්ගයට R, P ගියගේ 10යි සමානයි V වර්ගය යට R. P සමානයි V වර්ගයට R. අපි ගත්තොත් එහෙම මේ බිඳුවට මේ බිඳුව කැපුණා මේ බිඳුවට මේ බිඳුව කැපුණා R මෙතනට ආවා R සමානයි මෙන්න මේ 23 වැඩි කිරීම 23 මෙන්න මේ 10 ඉරයට යනවා R මෙතනට එනවා 10 මෙතනට යනවා 10යි එහෙනම් R සමානයි 23 වැඩි කිරීම 23 R සමානයි 23 වැඩි කිරීම 23 529 බෙදීම 10යි කියන්නේ R සමානයි 52.9යි ඕම්. පැහැදිලි මම හිතන්නේ. හරි. දැන් මෙන්න මේ ප්‍රතිරෝධය උෂ්ණත්ව වෙනස් වීමකදී හැර විභවාන්තර වෙනස් වුණාට වෙනස් වෙනවද පුතේ? නෑ. ධාරාව වෙනස් වුණාට වෙනස් වෙනවද? නෑ. විභවාන්තර වෙනස් වුණාට වෙනස් වෙන්නෙත් නෑ. ධාරාව වෙනස් වුණාට වෙනස් වෙන්නෙත් නෑ. නේද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම සැපියම් වෝල්ටීයතාව 200 දක්වා පහත බැත ඇති විටදී පද්ධතියේ ඉහත උෂ්ණත්ව නැග්මම ලබා දීමට දඟරයට අවශ්‍ය කාලය ගණනය කරන්න. හරි. දැන් වෝල්ටීයතාව 200 දක්වා පහළ වැටිලා.
දැන් එහෙනම් මෙන්න මෙයාගේ නව වෝල්ටීයතාව නව වෝල්ටීයතාව 200යි වෝල්ට්. හැබැයි මං හොයපු මෙන්න මේ කම්බියේ ප්‍රතිරෝධය මෙන්න මේ කම්බියේ ප්‍රතිරෝධය වෙනසක් වෙන්නේ නැහැ දරුවෝ නේ. ඒ කියන්නේ 52.9 කියන මෙන්න මේ කම්බියේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. එhmenan මෙන්න මේ කම්බියේ ප්‍රතිරෝධය 52.9 මේක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මට පුළුවන් P සමානයි V වර්ගයට R වලින් නව සමතාව සොයන්න. P සමානයි V වර්ගයට R වලින් අලුත් ක්ෂමතාව හොයන්න පුළුවන්. නේද? එහෙනම් අලුත් ක්ෂමතාව වෙනවා V වර්ගයට R කියන්නේ 200 වැඩි කිරීම 200 R කියලා කියනවා 52.9 P9 මට එනවා දෙවරක් දෙක 4යි 1 2 3 4 බෙදීම 52.9යි කියනවා. එහෙනම් 40000 බෙදනවා මම 52.9. 40000 බෙදනවා මට එනවා ක්ෂමතාව 756.143. වොට්. එහෙනම් මට අවශ්‍ය නව කාලය සොයමු. ඒ කියන්නේ P9 සමානයි Q බෙදීම T9 නව ක්ෂමතාව වෙන්නේ 756.143යි. ඒ කියන්නේ කලින් Q දෙන්න මේ විදිහට ක්ෂමතාවක් දුන්නොත් කොච්චර කාලයක් යනවද? කාලය කලින්ට වැඩිය මොකද වෙන්න ඕනේ? බලමු අපි. T9 Q ගියගේ අපි ගත්තොත් එහෙම 29280යි. 29280යි Q. එතකොට අපි ගත්තොත් T9 සමානයි 29280 බෙදීම 756.143යි. 29280 බෙදෙන්න 756.143යි. 29280 29280 බෙදීම 756.143යි. 29280 බෙදීම 756.143යි. අපිට ලැබුණා 38.72යි. 38.72යි තත්පර කියනවා. T9 අලුතෙන් ගත වන කාලය.
හරි. අපි නම් ඊළඟ කොටසට යමු බලන්න. තාපන දඟරේ නියම වෝල්ටීයතාවයෙන් ක්‍රියා කරන විට ද්‍රවය ඒ තාපාංකයේදී මුළුමනින් වාෂ්පීකරණය වීමට ගතවන කාලය ගණනය කරන්න. හරි. නියමිත වෝල්ටීයතාවයෙන් ක්‍රියා කරන විට ද්‍රව්‍ය ඒ තාපාංකයේදී කියන්නේ සෙල්සියස් අංශක 100 දී මුළුමනින් වාෂ්පීකරණය වීමට ගතවන කාලය ගණනය කරන්න. දැන් මෙතන තාපාංකයේදී මුළුමනින්ම වාෂ්පීකරණය වීමට. ඒ කියන්නේ දැන් මෙතන අපිට කතාන්දර දෙකක් හිතන්න පුළුවන්. කියන්නේ කතා දෙකක් හිතන්න පුළුවන්. මෙතන අපිට කතා දෙකක් හිතන්න පුළුවන්. එකක් තමයි 60 ඉඳලා 100ට ගිහිල්ලා 100 දී වාෂ්ප වෙනවද? එහෙම නැත්නම් මෙයා 100 දී සම්පූර්ණයෙන් වාෂ්ප වෙනවද කියන එක. හරි. අපි එතකොට මෙන්න මේ වචනයත් එක්ක බලමු. ද්‍රව්‍ය තාපාංකයේදී. ඒ කියන්නේ තාපාංකයේදී කියද්දී අපිට හිතන්න වෙනවා තාපාංකයේ සිටියදී. නේද? තාපාංකයේ සිටියදී මුළුමනින්ම විනාශ වෙනවා. එහෙම නැත්නම් තාපාංකයේ අගය දිය යුතු වෙනවා. හරි. මොකද මේක ජලය නෙමෙයි. ඒක නිසා 100 කියලා හිතන්න බෑ. තේරුණාද? මෙතන ගන්න තර්කය ඒක. ඒ කියන්නේ දැන් එක දරුවෙකුට හිතෙන්න පුළුවන් 60 ඉඳලා 100ට ගිහිල්ලා 100න් වාෂ්ප වෙනවා කියලා. නෑ මෙතන 100ක කතාවක් නෑ. හේතුව මේ ද්‍රව්‍ය මොකද්ද කියලා අපි දන්නේ නෑ. දන්නේ නැත්නම් අපිට තාපාංකය 100යි කියලා හිතන්න බෑ. ඒක නිසා කුමන හෝ x නම් තාපාංකයකදී මෙයා ඉන්න කුමන හෝ තාපාංකයකදී මෙයා වාෂ්ප වීම සිද්ධ වෙනවා කියලා අපිට හිතන්න සිද්ධ වෙනවා. එතකොට අපිට පුළුවන් වෙනවා මෙන්න මෙහෙම අපිට ගතවන කාලය ගණනය කරන්න. හරි. ඒ කියන්නේ අපි දන්නවා ක්ෂමතාව සමානයි q බෙදීම t. දැන් මෙයා තාපාංකයේ ඉන්නවා කියලා හිතනවා. තාපාංකයේදී වාෂ්පීකරණය වෙන්නේ. හේතුව අපි තාපාංකයක අගයක් දීලා නැති නිසා. එහෙනම් තාපාංකයේදී වාෂ්ප වෙන ප්‍රමාණය අපි කියනවා ml කියලා. විලේනීය විශිෂ්ට ගුප්තතාපය වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය බෙදීම t නියමිත වෝල්ටීයතාවයෙන් ක්‍රියා කරන විට නියමිත වෝල්ටීයතාවයෙන් ක්‍රියා කරද්දී අපි ගත්තොත් එහෙම ක්ෂමතාව කිලෝවොට් එකයි මේ. මෙයා නියමිත වෝල්ටීයතාවයෙන් ක්‍රියාත්මක වෙද්දී ක්ෂමතාව 1 කිලෝවොට් 1 කිලෝවොට්. ඒ කියන්නේ මෙයාගේ ක්ෂමතාව 1000යි වොට්. එහෙමනම් ක්ෂමතාව සමානයි q බෙදීම t. මම මෙයාගෙන් මෙයා හරස් කරා මෙයාගෙන් මෙයා හරස් කරා t සමානයි m ගියාගේ අපි දන්නේ බලමු අපි හෙව්වා m l ගියාගේ කිලෝග්‍රෑමයට කිලෝජූල් 2000යි මේ මෙතන තියෙන කිලෝජූල් වලින් බලන්න මේ මෙතන තියෙන කිලෝජූල් වලින් කිලෝග්‍රෑමයට කිලෝජූල් 2000යි. ඒ කියන්නේ L මම කිලෝජූල් කියන එක 2000 ජූල් කරන්න 2000 කිලෝජූල් කියන එක ජූල් කරන්න මම 1000 වැඩි කරනවා. බෙදීම 1000යි. එතකොට මෙන්න මේ ද්‍රවයේ ස්කන්ධය ද්‍රවයේ ස්කන්ධය 144 වැඩි කිරීම 10 ඍණ 3ක් ස්කන්ධය දහයරට තුනක් දෙදාහ වැඩි කිරීම 1000 බෙදීම 1000 සමානයි t 10ට 1000 කැපුණා 10 3 මේ බිඳු 3 කැපුණා එහෙනම් මට එනවා 144 වැඩි කිරීම 2 144 වැඩි කිරීම 2 කියලා t එහෙනම් අපිට එනවා t සමානයි 288යි තත්පර කියලා.
මේ සඳහා ගත වන කාලය 288යි තත්පර කියලා අපිට ලැබෙනවා. හරි. දරුවනේ එහෙමනම් අපේ විශේෂයෙන්ම මේ ඝන ප්‍රසාරණය, ද්‍රව ප්‍රසාරණය, එවැගේම තාප උත්සර්ජනය, සමතා උත්සර්ජනය මිශ්‍ර වෙච්ච ඊටම නිර්මාණශීලී ගැටලුවක් සාකච්ඡා කරා. මේ ගැටලුව ඔබ අයපාරක් බලන්න. බලලා මේ ද්‍රව ප්‍රසාරණේ විශේෂයෙන්ම සිද්ධාන්තරික හොඳින් අධ්‍යයනය කරලා මේ වගේ නිර්මාණශීලී ගැටලුවකට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. එහෙමනම් දරුවනේ අපි මීළඟ වීඩියෝ වෙත යමු. මීළඟ ගැටලුව හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා